තෙරුවන් සරණින් ඔබ සියලු දෙනා සුවපත් වේවා. සුපසංජීවිතය සැබවින්ම නිවන අරමුණු කරගනිමින් ලෞකික ජීවිතය සාර්ථක කරගන්නට ධර්මයේ විනිවිද දකින්නට ආරාධනා කෙරෙන සාකච්ඡාමය වැඩසටහන සුපසංජීවිතය අදත් අපි ආරම්භ කරන්නට සූදානම් සුපුරුදු සිකුරාදා දවසේදී. පින්තුනි, අද සුපසංජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් ඔබට පැහැදිලි කර දෙන්නට අවබෝධ කර දෙන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි ගිය සතියේදීත් යම් තාක් දුරකට සාකච්ඡා කළ අනුග්‍රහිත සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කර ගනිමින්. පින්තුනි, සුපසංජීවිතයේ වැඩසටහන තුළින් විවිධ වූ සූත්‍ර දේශනාවන් මාතෘකාව බවට පත් කර ගනිමින් ඔබ හැම කෙනෙකුගේම ලෞකික ජීවිතය සාර්ථක කරගන්නට මඟ කියා දෙමින් යන ගමනේ අද දවසේදීත් ඒ අරමුණ පෙරදරිවයි අනුග්‍රහිත සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කර ගනිමින් අද දවසේ මේ පුණ්‍යවන්ත හෝරාව ඉදිරියට පවත්වාගෙන යන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, යනුව අද දවසේදීත් සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන මෙහෙයවන්නට බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට ගෞරවයෙන් යුතුව වැඩම කරන්නට යෙදුණු බත්‍රමුල්ල පන්නිපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ධුරීන් ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දිනම සාදුනාද පවත්වමින් ධම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. එමනම් පින්වත්නි, අද දවසේ දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිසට දැන් ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම ලෝතුරා ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා මල් වට්ටිය පූජා කරන්නට, ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නට. පින්වත්නි, අද සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ බලපිටිය මහකරාව දයානි නිවසේ පදිංචි විශ්‍රාමික තැපැල් සේවා නිලධාරිනී බී.පී. සෝමාවතී මහත්මිය ප්‍රධාන පවුලේ දූ දරුවන් පිරිස විසින්. ඉතින් ඒ පින්වත් පිරිසටත් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරන ඔවුන්ගේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සමෘද්ධිමත් වේවා යනුවෙන් ඉතින් මේ ප්‍රාර්ථනාවත් මුදුන්පත් කරගෙන අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන මෙතෙන් සිට මෙහෙවන්නට අපි ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා අනුග්‍රහිත සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කරගෙන. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් ඒ වගේම අද මෙම සුපසංජීවිතයේ සඳහම් දෙසුම සාකච්ඡාවෙහි දායකත්වයෙන් කටයුතු කරන බලපිටිය මහකරාව දයාන් නිවසේ පදිංචි විශ්‍රාමික තැපැල් සේවා නිලධාරිනී බී.පී. සෝමාවතී මහත්මිය ඇතුළු පවුලේ පින්වත් දරු පිරිසත් සහභාගී වෙන හැමත් මේ රටෙහි හෝ ලොව කොතනක හෝ වෙසෙමින් මේ දෙසුම ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනාමත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඔබ හැමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු. සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ඒ උතුම් වූ සිව්සස් දහම් අවබෝධයෙන් ධර්මාබෝධයේ පිණිස යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත්තේ ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචහි භික්ඛවේ අංගේහි අනුග්ගහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච හෝති සාදු 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 උතුම් තුනුරුවන් සරණයි සදහවත් පින්වත්නි සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාව මෙසේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡාවක් නමුත් අපිට සාකච්ඡාවකට තියෙන අවස්ථාව බොහොම අඩුයි ඒ වගේම මේ දිනවල පවත්නා මේ රෝදුක් නිසා මුඛ ආවරණ සමගින් අපගේ වුණත් හඬෙහි යම් විටක යම් යම් ආකාරයේ ඔබට නියමාකාරයෙන් ශ්‍රවණය නොලැබෙන්න පුළුවනි. නමුත් ඒක අවබෝධයට අපහසුයක් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අද දවසේත් සුපසන්දෙසුම සදහම් දෙසුම සාකච්ඡාවක් හැටියට අදහස් කරන්නේ ඔබට අවස්ථාව සලසලා දෙනවා සඳුන් ජීවන්ත පුතේ මනසින් ඔබට මේ සාකච්ඡාවට සහභාගී වෙන්න. සමහර අදහස් තියෙනවා පුතේ හිතින් හිතලා හිතින්ම අපි පිළිතුරු හොයනවා සමහර විටක ටික වෙලාවක් ශ්‍රවණය කරනකොට අපිටම ඒකට පිළිතුරක් ලැබෙනවා. එහෙමයි. ඒ වගේ මනසින් ඔබ සිතින් ඔබ ඒ සාකච්ඡාව ඇති කරගන්න. දැන් මේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයත් එවැනි පිළිවෙත් මාර්ගයක් තිබෙන්නේ. ඒහි පස්සික කියන වචනේත් අදහස එන්නේ ඇවිත් පරීක්ෂා කොට බලන්න. ඇවිත් බලන්න කිව්වේ පරීක්ෂා කොට බලන්න. විමසලා බලන්න. එහෙමනම් ඔබටත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට හිත යොමු කරනවා වගේ භාග්‍යවතුන් වහන්සේ කුමන
අදහසකින් දුක්ඛ කියන වචනය දේශනා කළාද? සසර භවයේ දුකක් හැටියට දේශනා කළේ ඇයි? ඉපදීම දුකක් හැටියට දේශනා කළේ ඇයි? ওই විදිහට ව්‍යාධිය දි รา ගෙන යාම, ව්‍යාධිය, මරණය, අප්‍රියයන් එකතු වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, යමක් කැමති නම් ඒ දෑන් නොලැබීම, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයම උපාදානය කර ගැනීම නිසා ඇතිවන දුක මේ කුමක් හේයින් දේශනා කළේද? කුමක්ද මේ දුක කියන්නේ? ওই විදිහට ඔබ විසින් තමාගෙන්ම ප්‍රශ්න කරගන්න ඕනේ. විමසලා බලන්න. මේකට කියන පුතා විමර්ශා කියලා. එහෙමයි. ඒක 이르දිපාදයක්. විමසලා බලන්න ඕනේ. ඒ විමසලා බලලා ඒකට දැන් තමාටම අවබෝධ කරගන්නවා භාගතුන් වහන්සේගේ දේශනා කළ ධම්මකට එනකොට එකතු වෙනකොට මේක තමයි හේතුව. හැබැයි දුක හඳුනා ගන්න ඕනේ කුමක්ද දුක කියලා සඳහන් කළේ කියලා. ඔබට අඬන්න කියන එක නෙමෙයි. ඔබ අදහස් කරන දුකටපත් වෙන්න කියන එක නෙමෙයි අනේ මට මොකද වුනේ කියලා. ඒ අදහස නෙමෙයි. සෑම වස්තුවකම පණ ඇති පණ නැති සංකත සංඛාර. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට අරගෙන හේතු ප්‍රත්‍යයන් විසිරලා යනකොට ඒක නැති වෙලා යනවා. අපි කැමැති පරිදි අපිට ඕන විදියට මම මගේ කරගෙන පවත්වා ගන්න බෑ. ඒක තමයි ද මූලික අවබෝධය. මේක අවබෝධ කරගන්න බැරිකම අපි හඳුන්වන ධර්මයේ අවිජ්ජා කියන වචනේ, මෝහ කියන වචනේ හඳුන්වනවා. ඒතර මේ අවිද්‍යාව නිසා මේ ස්වභාවය අවබෝධ නොකර ගැනීම නිසා හට අරගෙන බිඳී නැතිව යන පණ ඇති හෝ පණ නැති වස්තු කෙටියෙන් ගත්තොත් සංකත සංඛාර. මේ සංකත වස්තුන් අපි කැමති නම් මගේ කරගන්නවා. එහෙමනේ විවිධ වචන තියෙනවා. මම කැමතියි, මට ඕන, ඒක මගේමයි, මගේ සීනය, මගේ බලාපොරොත්තුව, මගේ හිතේ තිබිච්ච දේ, ඔය බොහෝ දේවල්. ඔය අදහසට සමහර ඇත්තෝ ඉතින් එකතු කරගන්නවා මේක අපි පතාගෙන ආපු හැටි, බොහෝ දේවල් එහෙමනේ පුතේ කියලා තමන් කරගන්නවා. අකමැති නම් මොකද වෙන්නේ? ගැටෙනවා. දැන් ওই හිතින් එකතු කරගත්ත දේවල්, ඇසෙන් රූප කනෙන් ශබ්ද වශයෙන් හිතින්නේ උපාදානය කරගන්නේ මගේ මම්බේ මට මගේ වසඟේ මට ඕන විදිහට පාත්ත ගන්න ඕනි කියලා. හැබැයි දැන් මේ සංකත ඇසද රූපයේද චක්කු විඥානයේද ස්පර්ශයේද ස්පර්ශයෙන් සකස් වෙන සැප දුක් මධ්‍යස්ථ විඳින්න මේ සියල්ලම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යෑමෙන් නැතුව යනවා. දැන් මොකද වෙන්නේ මගේ කරගත්තොත්? හට අරගෙන බිඳී නැති වෙනකොට Tamanට ඕන විදියට පවතින්නේ නැති වෙනකොට අනිත්‍ය ස්වභාවය අවබෝධ නොකර ගැනීම නිසා මනසින් ගැටෙනවා. මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. ඇයි මෙහෙම වෙන්නේ? දැන් දන්නේ නැද්ද වෙනස් වෙනවා කියලා? ඉපදුණු අය මිය දෙනවා කියලා? අපි ලෙඩ දුක් වලට උරුමයි කියලා දන්නේ නැද්ද? දන්නවා. දැනුම තියෙනවා, මොලේ තියෙනවා. හැබැයි ප්‍රඥාවෙන් මනස ස්පර්ශ කළ විඥානීය පුරුදු කළ නැහැ ඒ සත්‍ය පිළිගන්න. දැන් මේ භාවනාව කියන වචනෙන් අදහස් කරන්නේ වගා කරනවා, පුරුදු කරනවා, ගුණ ධර්ම, කුසල ධර්ම. කුසල ධර්ම කියන්නේ අලෝභ දෝස සම්මෝහ. එතකොට මේ සම්මුති පරමාර්ථය තේරුම් අරගෙන සම්මුතියට සීලය පිහිටලා මේ දේවල් පැවැත්වුවට මම මගේ කියලා නාම ඇති කරගෙන ප්‍රඥප්තියෙන් නම් කරගෙන ව්‍යවහාරයට කටයුතු කළාට පරම සත්‍ය වශයෙන් හට අරගෙන හේතුන් ප්‍රත්‍ය කරගෙන සකසල හේතුන්ගේ විසිර යමින් නැති වෙනවා. අපි හඳුනන උපාද භංග. හට අරගෙන බිඳී නැති වෙනවා. මේ අවබෝධයේ හිතට පුරුදු කරන්න ඕනේ. හිතට පුරුදු කරන අමාරු සංසාර ගමනේ පටන් ඇසට රූප කන්ට ශබ්ද වශයෙන් ඇලීම සහ ගැටීම. තණ්හා සංයෝජන තෘෂ්ණාවෙන් මේවලට බැඳිලා ඉන්නේ. ඒ නිසාම ලෝභ දෝෂ මෝහ නිසා සසර ගමනේ සතර අපායෙ ඉපදලා අප්‍රමාණ කාලයක් දුක් විඳලා තියෙනවා. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා. දැන් මේ අවබෝධයත් එක්ක අපි දැන් දුක්ඛ කියන වචනේ තේරුම් ගත්තා. අඬ නොවැළපෙනව නෙමෙයි දැන් පැහැදිලිනේ අපි තේරුම් ගනිමු එහෙම. එහෙමයි. එතකොට මේ හැමතැනකම දුක්ඛ. දැන් මේ වැඩිහිටි මව්තුමේ ළඟ වගේම මේ තරුණ දරුවන්ගේ ළඟත් තියෙන දුක්ඛ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ දෙපිරිස ව්‍යවහාරයෙන් වෙනසක් තියෙන වයස් පරිසරයත් එක්ක. එහෙමනේ. හැබැයි මේ ධර්මයේ හඳුනන උපමාම ගත්තොත් මේ තරුණ දරුවන්ගේ කළු පාට කෙස් අපේ දේශ ගුණ යනුව පුතේ ඔබ වගේම ඒ වගේ. ඒකෙන් අදහස් කරන්නේ මේ ඔබට දුකක් නැහැ කියන එකද? නැහැ. ඔබ තුලත් අනෝබෝධයේ තිබුණත් කළු කෙස් නෙමෙයි අර පුංචි දරුවගේ පටන්. අද ඉපදුන දරුවගේ පටන් මොකද්ද පවතින්නේ? දුක්ඛයක් මනසින් තමයි අපි උපදවාගන්නේ නිර්මාණය කරගන්නේ. අනෝබෝධයෙන් මගේ මම වෙමි මට ඕන විදියට පවතින්න ඕන. මේක සදාකාලිකයි. ධර්මයේ හඳුනන වචන තුන නිච්ච සුඛ අත්ත. ස්ථිරයි සදාකාලිකයි මේ සැපය මගේමයි කියලා අනෝබෝධයෙන් ගත්තොත්
මොකද වෙන්නේ? ළමා තරුණ මැදෙන් වැඩිහිටි ගැටලුවක් නේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුන නිසා හේතුන්ගේ විසිර යාමෙන් අපිට අවබෝධ කරගන්න විදිහට ලෙඩ වෙනවා, ගිලන් වෙනවා, ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, ශරීර අභ්‍යන්තරයේ ලෙඩ දුක් ওই ස්වභාවය. වැඩිහිටියෝ විතරද ලෙඩ වෙන්නේ? එහෙනම් මොකටද ළමා රෝහල් තියෙන්නේ? ගැබ්බරෝ ඉන්න කාලේ ඒ කුසේ තියෙන කලලය ගිලන් වෙන්නේ නැද්ද? කලලය කුසේදී නැති වෙන්නේ නැද්ද? මේ අවබෝධයේ දුක්ඛ නැතු අඬන්න වැළපෙන්න කියන එක නෙමෙයි. දැන් බොහෝ කෙනෙක් අහනවනේ පුතේ ඇයි මේ දුක ගැනම හැමතිස්සෙම කතා කරන්නේ? අපි අකර්මණ්‍ය වෙයි කියලා. අකර්මණ්‍ය වෙන්නේ කර්මණ්‍ය වෙනවා. මනුස්සෝ සත්පුරුෂ ලෙස දකින්න පුරුදු වුණාම එතකොට ප්‍රාණඝාත සොරකම් කාමීත්‍යාචාර බුරුකී රහ මෙර පානය මත් අතර නපුරුකම් ওই බොහෝ දේවල් වෛර තරහ ඊර්ෂ්‍යා මේව සංසිඳෙන පටන් ගන්න. නුවණින් හිතලා බලන්න. මම මගේ කර ගැනීම නිසා නේද Tamanට ඕන විදිහට පවතින්නේ නැති වෙනකොට ඒ දේවල් නරක පැත්තේ. කැමැති දේවල් අර හට අරගෙන බිඳී නැතිව යන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්කන දහම් අවබෝධය නැති නිසා තමයි මගේම කරගන්න හදන. වරදින් හරි නරකින් හරි මගේ කරගන්න හදන. හොඳින් කියන තැනින් මගේ කරගත්ත සම්මුතියට පරම සත්‍ය වශයෙන් දෙමෝපියෝ දරුවෝ සාම්භාර්යා වශයෙන් ධාර්මිකව ජීවිතය පාත්තල මගේ කියලා හිතින් පැවැත්ම තුල පාත්ත ගත්තත් අපිට ඕන විදියට පවතින්නේ නැහැ නේ. එහෙමයි. දැන් ඔබ හිතලා බලන්න මේ මියගිය ඥාතීන්ට පින් දෙනකොට පින් අනුමෝදන් කරනකොට කොයිතරම්නම් දෙමෝපියෝ දරුවෝ සාම්භාර්යා මම මගේ කියමින් ව්‍යවහාරය තුළ කටයුතු කළා. එහෙමනම් සමුදේ තේරෙනවා මේකට අනෝබෝධයෙන් මේ ඇති කර ගැනීම නිසා තෘෂ්ණාව, ඇලීම, ගැටීම, මුලාව. තනි වචනෙන් ගත්තොත් තණ්හා. ඒකනේ ලෝභ දෝෂ මොහ වචන තුනකින් එතන සඳහන් කියලා. හොඳයි. ඊට පස්සේ නිරෝධය තෘෂ්ණාව පරමාර්ථ ධර්ම අවබෝධයෙන් සම්මුතියට පැවැත්වුවට ප්‍රඥප්තිය මේ දේවල් මම මගේ කියලා පරමාර්ථ වශයෙන් හිතින් උපාදානිය නොකරගන්න. කෙලෙස් සකස් නොවෙන්න අවබෝධය තිබෙන්න ඕනේ. අත් දෙකෙන් අත්තල් පටලාගෙන හිටියත් දෙමෝපියෝ දරුවෝ ওই විදියට යුතුයකම් කරනවා කවල පොළ නාවල උගන්නලා නොපෙනුණු ලෝකෙ දීලා නොලැබුණු සැප සම්පත් දීලා සියල්ල. හැබැයි පරම සත්‍ය වශයෙන් මම කියන ස්කන්ධ පංචකය හැබෑවට මටයි තියෙන නැතිනම් දරුවත් ස්කන්ධ පංචකයක්. එහෙනම් මට ඕන විදිහට දරුවෝ පවතින්නේ දරුවට ඕන විදිහට දරුවෝ පවතින්නේ ලොකු මහත් වෙනකොට අපි කාටවත් අපි අපේ නෙමෙයි. මෙතන හේතුඵල ධමයක් තියෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ තිබෙන්නේ. මේ හේතු නිසා මේ ඵලය හට ගන්නවා. මේ හේතු විසිරලා යනකොට ඵලය නැති වෙනවා. නිරෝධය නම් එහෙනම් තෘෂ්ණාව නැති වෙන්න නැති කරන්න ඕන. මාර්ගය තමයි ආරෂ්ඨාංග මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් මොකද මේ කෙලෙස් වලින් පිරිච්ච හිතට වෙන් කළ දෙන්න ඕනේ. සිතුවිලි විග්‍රහ කරගන්න මේව කියලා නැත්නම් ඒක ගොඩ පිටින්ම දුන්නම හිතා ගන්න බෑනේ මේ මොකද්ද කියලා. ඒ නිසා තමයි ආරෂ්ඨාංග මාර්ගයෙන් මේ මාර්ග අංග 8 විග්‍රහ කරලා පෙන්වම් කළ දුන්නේ. ඒකත් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දැනගන්න ඕන. ලෞකික වශයෙන් කම්මස්ස කතා සම්මාදිට්ඨි පින්දහම් සිද්ධ කරනවා. හැබැයි පරමාර්ථ ධර්ම අවබෝධයත් එක්ක පරමාර්ථ ධර්ම අවබෝධයේ ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවා ගන්න හේතු වෙනවා. මම මේ පසුබිමක් මේ සඳහන් කළ පුතේ අපේ අද මාතෘකාව ගිය සතිය අපි ආරම්භ කළා අංගුත්තර නිකාය පංචක නිපාතේ අනුග්‍රහිත සූත්‍රය. එතකොට ඵල සමාධියයි ප්‍රඥා විමුක්ති සංඛ්‍යාත ඵල ඥානයයි. සමාධි ප්‍රඥා කියලා නේ කියන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට අනුග්‍රහිත සූත්‍ර දේශාවේ සඳහන් කරනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න. දැන් මේ යහපත් වූ නිවැරදි දැක්ම ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවා ගන්න සම්මා දිට්ඨියක් අවශ්‍යයි. අන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඉතින්දි කියනවා ඵල සමාධි ඇති කරගන්න ඵල සමාධි ඵල ඥානය ඇති කරගන්න ඒ වගේම ඵල සමාධි කියන මාර්ගඵල කියන එකයි මාර්ගඵල ඥානය ඵල සහිත වෙන්න ඒ මාර්ගඵල සමාධියේදී ආනිසංස ලබන්න පුළුවන්. ඒට ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්නකොට ඒ වගේම ප්‍රඥා විමුක්ති සංඛ්‍යාත ඥානය ප්‍රඥා විමුක්ති සංඛ්‍යාත ඥානයේ අනුසස් ලබන්නත් ඒක සම්මා දිට්ඨියට හේතු වෙනවා අනුග්‍රහ වෙනවා කරුණු පහ. එයින් එකක් අපිගේ සතිය සීලය ගැන පරමාර්ථ ධර්ම වශයෙන් ලෝකෝත්තර ඥානය නිවන අරමුණු කරගෙන සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරන පුතේ ඊළඟට තමයි සුතානුග්‍රහිතා. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය ගැන. ශ්‍රවණය ගැන. දැන් ශ්‍රවණය කරන්න. බහුසුත ඒ කියන අදහස. සුතදර සුත සම්නිචයෝ බොහෝ ඇසූ පිරූ තැන් කියන වචනයෙන් තමයි අදහස් කරන්නේ.
ඊළඟට ඒක දරා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඊළඟට එය පරීක්ෂා කොට බලලා තුලණය කරගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. තුලණය කරනවා කියන්නේ කුමක්ද? ජීවිතයට එකතු කරගන්න. එකතු කරගන්නේ කොතනින්ද? මනසින්. චිත්ත චෛතසික හා සමගින් එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. නැතුව ධර්මයේ පොතක ලියලා ළඟ තියාගන්නවා කියන එකම නෙමෙයි. ඒකත් හේතුවක් වෙන්න ඕනේ. නමුත් ඒම නෙමෙයි. එහෙම නැත්නම් අපි අහලා මම දැන් මේ කරුණු දැනගන්නවා කියන එකම නෙමෙයි. මම දැන් මේ දහම් පාසල අවසානයේ සමත් ධර්මාචාර්ය සමත් උපාධියට සමත් තව උපාධි ගොඩක් සමත් මේ අංශයේ මේ කොටසින් ඒකම නොවේ. ඒකම නොවේ. ඒවත් ඕනේ. ඒකම නොවේ. මෙය කොහොමද තුලනේ ජීවිතයට එකතු කරගන්නේ? තවත් තැනක සඳහන් කළා දැන් ශ්‍රද්ධාවෙන් ආරම්භ කළාම බුදුරජාන් වහන්සේ ධර්ම රත්නය ආර්ය සංඝ රත්නය අවබෝධයට ලබති ධම්මෝප සංහිතම් පාමොජ්ජං. ඔබ හොයන සතුට ප්‍රමෝදයේ ධර්මය ඇසුරු වෙන්න ඕන. අනිතෙනයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා බහුසුත කියන තැනින් සුත දර වෙන්න ඕනේ, සුත සම්නිචයෝ වෙන්න ඕනේ. ඒක දරාගෙන ඒක කොහොමද තමාගේ ජීවිතයට එකතු කරගන්න. දැන් මම නැවත සඳහන් කරන ජීවිතයට එකතු කරගන්නවා කියන්නේ පින්වත්නි සිතන ආකාරයට. සිතනේ සියල්ලට මුල් වෙන්නේ. සිතට හරියට අවබෝධ කරගත්තොත් හිතන දේ තමයි දැන් සිතෙන් සිතන දේ සිතුවිලි. සිතත් එක්කම තමයි සිතුවිලි සකස් වෙන්නේ. සිතුවිලි නැති වෙනකොටම සිතත් නැති වෙලා යනවා. චිත්තචෛතසික කතාව එහෙමයි. සිතක් නැතුව චෛතසික සකස් වෙන්නේ නැහැ. චෛතසික නැතුව සිතක් පහළ වෙන්නේ නැහැ. අන්න එතෙන්ට අවබෝධය හදලා දෙන්න ඕන. ඒ අවබෝධයයි. චෛතසික 52යි සිත 89යි. ඒක අභිධර්ම කතාවේ පෙන්වුම් කළේ. මේ අවබෝධයත් එක්ක සකස් එතන තමයි මේ ගැටලු ගැඹුරුම තැන. එතකොට හිතන දේ, කතා කරන දේ, හැසිරෙන ආකාරයයි ධර්මයට අනුගත වෙනවා. ධර්මයට අනුගත වුණා, පරමාර්ථ ධර්මයට වඩාත්ම අනුගත වුණාම එතනින් සන්තුෂ්ටියක් ලබනවා. දැන් මේ කතා කරන්නේ සුතය ගැන. ධර්ම අපි මෙතෙන්දී අදහස් කරන්නේ ධර්ම ශ්‍රවණය ගැන. දැන් ධර්මයේ කියන විවිධ අදහස් තියෙනවා. අපි ලෝකෝත්තර නිවන් මඟ, ලෞකික හා ලෝකෝත්තර මඟ ගලපලා ගත්තොත් එහෙම ලෝභ දෝෂ මෝහ සංසිඳන ආකාරයෙන් විතරාග වේත දෝෂ වේත මොහ ඒ අරමුණෙහි ලෝභ දෝෂ මොහ සංසිඳන ආකාරයෙන් ශ්‍රවණය කරන්න ඕන. දේශනා කරන අපත් එහෙමයි දේශනා කරන්න ඕනේ. ශ්‍රවණය කරන ඔබත් එහෙමයි ශ්‍රවණය කරන්න ඕන. දැන් මේ තරුණ දරුවෝ කියන්නේ එහෙම නොවන දෙයක් දේශනා නමින් ඇහුනොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? එය නොඇලී නොබැඳී නොගැටි මනසින් අර පුරුදු කරනවා කියන ධාරණය කරනවා කියන තැනකට නොගෙන ඉන්නවා. දැන් ඔබ බස් රථයක් හෝ කුමක් හෝ පුද්ගලයේ බලාපොරොත්තුවේ මහමග තැනක ඉන්නවා. පාරේ යන ඔබ පහු කරගෙන යන ඔක්කොම අය ගැන ඔබ මතකයේ තියාගෙන උත්සාහ කරනවද? නෑ. ඔබට අවශ්‍ය දේ විතරයි ඔබ ගන්නෙ. ඔබට අවශ්‍ය බස් රථේ නාම්පුර ඔක්කොම කියනවා බස් රථ එනකොට. හැබැයි ඔක්කොගෙම නාම්පුර ටික ඔළුවේ මතක තියාගෙන මේ බස් රථේ මේ නගරයට මේ ගමට මේ හරහා ගියා එහෙම මතක තියාගන්නවද? නෑ. ඔබ ඒක දැක්ක සංඥාවෙන් හඳුනාගත්ත අත්හැරියා. යන පුද්ගලයොත් එහෙමයි. ඕ ඇතුලේ ඉන්න අයත් දකින්න පුළුවන්. විවිධ අය දකින්න පුළුවන්. විවිධ පාටෙන් විවිධ ඇඳුමින් සමහර අය කෑකෝ ගහම යන්න පුළුවන්, සමහර අය සාන්තව යන්න පුළුවන්, සමහර සංසුන් ඔය ඔක්කොම දකින්න. හැබැයි තමයි ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. ඒ කිව්වෙත් අවිජ්ජා දෝමනස්ස නැහැ. ධර්මානුකූලව දැඩිව ඇලීමකුත් නැහැ. දෝමනස්ස තරහවක් ගැටීමකුත් නැහැ. ඔබට අවශ්‍ය දේ ඔබ පුද්ගලයා හා බස් රථය පමණයි දැන් ඔබ. ඒ වගේ. පරමාර්ථ ධර්මයේ පුරුදු කරගෙන හේතුන් ප්‍රත්‍යය සකස් කරගෙන හේතුන්ගේ විසිරියාමෙන් නැතිව යනවා කියන. ඒ සියල්ල අනිච්ච දුක් අනත්ත තිලක්කණයට යටත්. මෙන්න මේ අවබෝධය ඇතිව දැන් ඔබ ශ්‍රවණය කරනවා. එතකොට ඔබට ලෝභ දෝෂ මෝහ සංසිඳෙන්න යම් දහමක් ඇහෙනවා නම් යම් කරුණු ඇහෙනවා නම් අන්න ඒ දේ කෙරේ සිත සිහිය පුරුදු කරනවා. එහෙම නැත්නම් ඔබ මෙහෙම කියනවා. බලන්න අර කියපු දේ අනිච්චන් දුක්. දැන් ධර්මය සමහරව එතෙන්ට ගන්නවා. අනිච්චන් දුක්ඛේ මට මේ වැහුවට පස්සේ මේ මොනවද මේ කරන්නේ කියලා මටත් කේන්ති යනවා. මම එහෙමනම් ඇත්තේ නෑ. දැන් ඕන ඔක්කොම වැඩෙනවා. ඒකට තණ්හා මදමාන දිට්ටි. තමන් උසස් කරගෙන අර අය කෙරේ කේන්තියෙන් දැන් මේ ඔක්කොම වැඩෙනවා. දැන් මොකද වෙන්නේ? ධර්ම ශ්‍රවණේ හැබැයි ප්‍රයෝජනෙ නැති වෙලා යනවා. පිරිසුදු වස්ත්‍රයට අපිරිසුදු යමක් ඇතුල් කරගත්තා වෙනවා, කිලිටු කරගත්ත වෙනවා.
ඒ නිසා අපිට හොඳ අවබෝධයක් තිබෙන්න ඕන යම් වූදාකාරයකින් පුතේ නොසෙල්ලෙන මනස මේ ධර්ම මාර්ගය තුල හැබෑවට සකස් වෙන්නේ සෝතාපන්න වුණාට පස්සේ. දස සංයෝජන වලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන මුළුමනින්ම බැහැරුණාට පස්සේ තමයි නිසල වෙන්නේ, අචල වෙන්නේ. නැත්තම් චල, සෙල වෙනවා. ඔබට මතකයි සිත ගැන කියනකොට මේ සිත චපල හිතක් කිව්වේ. ඒකනේ සෙල වෙනවා කියලා කිව්වේ. මේ සිත පන්දනං චපලං චිත්තං කියලා කිව්වේ ඒක. සිත අරමුණු වෙනස් කරනවා. සිත සෙල වෙනවා කියලා කිව්වේ ඒක. අරමුණු වල වෙනස් වෙනවා. හරියට පුතේ ඒක අටුවාවල පෙන්වම් කරේ වානරයෙක් වගේ. වානරයා කවුද දන්නවනේ? අත්ෙන් අත්තට ගහෙන් ගහට පයින්නෝ අර ලාබාලද ඉදුණුද ගැටලුවක් නැහැ. හැම ඵලයක්ම කඩනවා, ලෑටි ගන්නවා, දානවා, වෙනත් අතකට යනවා. ඒක දැන් ඇති. මනසත් ඒ වගේ නේද? වානරයෙක් වගේ තමයි මේ අභාවිත හීලෑ නැති මනස. අරමුණු වල සතුට වෙන්නේ. ලබනකම් හොඳයි. ඒක ලෑටි ගාලා ඒකත් එක ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ඒකත් වල වෙන අරමුණකට යනවා. මට දැන් අලුත් එකක් ඕනේ. අලුත් රූපයක්, අලුත් හඬක්, අලුත් ආග්‍රහණයක්, අලුත් රසයක්, අලුත් ස්පර්ශයක්, අලුත් සිතුවිලි. මේව නේද? ওই විඳිනව කියමින් හොයාගෙන යන්නේ. එහෙමනේ. ආහාර කොයි තරම් ගත්තත් මේ වචනෙට හිත ගැටලුවක් ඇති කරගන්න එපා. කෑදරකම කියලා කිව්වේ. ඒක පෝෂ්‍යදාය ආහාරය ගැටලුවක් නේ. කුසගින්නට අවශ්‍ය ආහාරය ගැටලුවක් නේ. රෝගී තත්වයකට අවශ්‍ය ආහාරය ගැටලුවක්. එහෙම නැතුව ඔය කෑදර කියන වචනේ, ගිජු කියන වචනේ පාවිච්චි කළොත් හිතලා බලන්න. ඇඳුම් පැළඳුම් ගැන මොනවද හිතන්නේ? මම වැඩි ඒ පැත්ත සඳහන් කරන්නේ නැහැ. මොකද ඒක ධර්මයට පරිබාහිර වෙන්න පුළුවන්. නමුත් ලෞකික පැත්තට මතක් කරලා දෙන්න. අවශ්‍ය ප්‍රමාණයටද තියෙන්නේ? මොනතරම් වස්තුන් ලෞකික ජීවිතයේ මිල මුදල් වැඩිපුරත් සමහර අයට තියෙන්න පුළුවන්. වැඩිපුර පිසරකට නැති වුණත් වැඩිපුර ඒව වෙනුවෙන් වියපැහැදම් කරමින් කුමක් වෙනුවෙන්? පිරිසුදු ඇඳුම් තියෙනවා, ගැළපෙන ඇඳුම් තියෙනවා, අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. හැබැයි ඒත් ওই විදියට පාවහන් ආදී වශයෙන් විවිධ දේවල්. ඔබ හිතලා බලන්න. සමහර ආහාර ගන්නේ දැන දැනමයි මේ රෝගී වෙනවා කියලා. මේව හොඳ නෑ කියලා. එහෙමනේ සඳහන් කරන්නේ. හොඳයි. මේ අභාවිත හිතේ හැටි. නිතරම අලුත් දෙයක්. අර වානරයේ උපමාව මතක් කරගන්න. නිතරම ඒ ලෝල වඳුර අත්ෙන් අත්තට පැන පැන යනකොට මොකද වෙන්නේ? පුතේ ධර්මයේ පෙන්눔 කරනවා මෙහිදී ඒ වානරයා වැඩි පුද්ගලයෙක් කොහොල්ල අලවල තියෙනවා දෙබොක්කාවල. අර අතු දෙකක් එකට තියෙන තැන්වල වගේ අලවල තියෙනවා. එයාට මේගොල්ල අල්ලගෙන මසට ගන්න. ලෝල වානරයට මොකද වෙන්නේ? එයා පැන පැන යනකොට එහෙම නොවන වඳුරු මග ඇරලා යනවා. මොකද ඒගොල්ලන්ටත් ඉව තියෙනවනේ. හැබැයි ලෝල වඳුර අභාවිත හිතත් වෙන මිනිස්සයා. ලෝල වඳුර එක අතක් තියෙනවා. තියපු ගමන් මොකද වෙන්නේ? දැන් මේක සුතමේ ඥානය වගේ දකින්න ඕනේ. සුතමේ ඥානය වගේ ධර්ම ශ්‍රවණිය ගැන මේ පෙන්눔 කරන්නේ අර සම්මාදිට්ඨියට උපකාර වෙන කරුණක් හැටියට. ඒ සම්මාදිට්ඨිය ඇති කරගත්තට පස්සේ මාර්ගඵල හා මාර්ගඵල ආනිසංස විමුක්ති සංඛ්‍යාත ඵල හා අනුසස් ලබන්න පුළුවන්. ඒක තමයි සම්මාදිට්ඨියට අවශ්‍ය. අනේ විදිහෙන් සඳහන් කරන්න. එක අතක් තිබ්බට පස්සේ ඇලෙනවා. දැන් වානරයට අපි හිතමු අංග 4ක් තියෙනවා කියලා. අපි සඳහන් කරාට ඊට අත් දෙකයි පා දෙකයි කියලා එයාගේ පා 4ම කියලා ගනිමු. එකක් වුණාට පස්සේ ඇලුනට පස්සේ මොකක්ද දැන් කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? අනිත් පා 3 පරිස්සම් කරගන්න ඕනේ. එයා කල්පනා කරන්න ඕනේ මේ මොකද උනේ කියලා. ලෝල වානරයා මේ අභාවිත හිතක් තියෙන මිනිස්සයා වගේ. එයා දැන් මොකද වෙන්නේ? දෙවණිය අතක් තියෙනවා. එයා කල්පනා කරන්නේ. ඒකත් ඇලෙනවා. අපිත් එහෙමනේ. අපි කිව්වේ ඔබයි මමයි ගැනම නෙමෙයි. අභාවිත හිත් තියෙන අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මසකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ. දැන් ඔබට මේව මතකයේ තියෙන්න ඕනේ. එතකොට තමයි වහා ඔබේ ඔළුවට එන්නේ යම ශ්‍රවණය කරනකොට. දැන් මේ සුතමේන්නේ අපි මේ සුතානුග්‍රහිතානේ ධර්ම ශ්‍රවණයෙන් සම්මාදිට්ඨියට මාර්ගඵල සමාධි ප්‍රඥා උපදවා ගන්න උපක හේතු වන ආකාරය. එතකොට සුතමේ යන ඔබටත් යම් දැනුමක් තිබෙන්න ඕනේ. වහා අවබෝධයක් තියෙන්න ඕනේ වැරදුණු තැන මොකක්ද කියන එක. ඒක ධර්මයෙන් ඔබ ඉගෙන ගන්න ඕනේ. ඔන්න දැන් S2 බලලා ඇලුනා. අභාවිත හිත, අර ලෝල වඳුර, අභාවිත හිත. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට අපි දැන් පුරුදු නැහැ. ඇලුණු ගම. දැන් මොකද කරන්න ඕනේ? මෙලව ජීවිතයේ සනසිල්ලට ඔබ හිත සුවපත් කරගන්න ඕනේ. නැත්නම් ඔබට මොකද වෙන්නේ? ජීවිතේම තරුණය ගැන ඉගෙනීමත් කඩාකප්පල් කරගෙන පොඩි දෑයට නම් ඉතින් හොඳ නක ටිකක් තේරුම් කරලා දීලා සෙල්ලම් බඩුවක් දුන්නම කැම බීම ටිකක් දීලා කොහට එක්කගෙන ගියාම අවුරුදු 5 6 7 8 දරුවෝ කමතක කරයි.
හැබැයි ඔබේ වයසේ 15 18 20 තරුණ දරුවෝ ඊට පස්සේ මධ්‍යස්ථ ළඟට වැඩි හිටියෝ ඒ වගේම දරු මුණුබුරු මිනිබිරියන් ඉන්න දෙමෝපියෝ පටන්. දැන් මොකද වෙන්නේ? Taman ඇලුණු දේ ඒක දැන් ඇලිලා ඉන්නවා. ඔබ කියන විදිහට මම දැකපු දේ මට දැන් කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ මියදිලා යනවා. නැත්තම් දුරු රැත්තනකට ගියා. කවදා දකින්න පුළුවන් කමක් ලැබෙයිද? සමහර දෙමෝපියෝ දරුවන්ගේ විවාහයේදී සමහරට මේ අල්ලපු ගෙදරට යන්නේ පුතේ. ඒත් මගේ ළඟ නැහැ. මට දකින්න නැතුව බෑ. දැන් මේ තරුණ දරුවෝ උනත් මම විග්‍රහ කරන්නේ නැහැ පුතේ, දුවේ. ඔබට මතක ඇති සමහර දේවල් අලුනම ඔබ කොහොමද ඒ පින්තූර, ඡායාරූප, තාක්ෂණය සමග කටයුතු කරන්න කියලා. දකින්න නැතුව ඉන්න බෑ. ওই විදිහට දැන් S2ත් එක්කනේ අපි මෙතින් පළවෙනි කොට ගන්න. ওই විදිහට. දැන් ඒකත් එක්ක දුකක් නම් පරමාර්ථ ධර්ම වශයෙන් මේ තමයි අපි ගමු හැම හමුවීමකම වෙන්වීමක් තිබෙනවා. සදාකාලික නැහැ කිසිවක්. නිත්‍ය සුඛාත්ම වශයෙන් නැහැ. ධර්මානුකූල වචනම දැන් අහලා තියෙනවා. සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. එහෙමනම් හමු වුණු අපි S2ත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්, ඔය රූපයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්, මේක හඳුනා ගන්න විඥානියත් හට අරගෙන නැති වෙලා යනවා. ස්පර්ශයත් ඒ වගේ සැපයි කියලා හිතුවනම් හමු වීම. එයත් සදාකාලික නැහැ. සදාකාලිකව හමු වෙලා සැපෙන් හිටපු කවුරුයි දන්නවද පුතේ? නෑ. බුදු උතුමෝ, රහත් උතුමෝ, රාජාදි රාජ, සිටුවරු, ධනවන්තු, බලවත්තු, ලෞකික උගත් මේ ඔබද මමද උපන් සියලු සත්වෝම සදාකාලික නෑ. එහෙමනම් සැප වුණත් දුක්ඛ වුණත් දුක් යම් විටක අභාවිත හිත නිසා දුක්ඛ වුණත් දැන් දෙමෝපියෝ දරුවෝ බොහෝ විටක මොනතරම් ධර්මය අහලා තිබුණත් හැම හමුවීමක්ම වෙන වෙනවා ඕනම මොහොතක මේක වෙන වෙන්න පුළුවන් කියලා මම හිතුවේ නෑ මගේ දරුවට මෙහෙම දෙයක් වෙයි කියලා. මං හිතන් හිටියේ කවදා හරි එයාගේ කර්මතින් මම අවසන් ගමන් යන මට මෙහෙම මොකද වුනේ? මං කොච්චර පිංකම් කළාද? ඇයි මට මෙහෙම වෙන්නේ? දැන් එතකොට පිංකම් කළා තියෙන්නේ අවබෝධයෙන්ද? නැහැ. පිංකම් කියන වචනේ ක්‍රියාවක් කළා තියෙන්නේ අවබෝධය ඇතුළත ඒ තුල නේ. බොහෝ අය අපි කරන කරුණාවෙන් සඳහන් කළ පිංකම් තුල අනවබෝධයෙන් කිරීම නිසා අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ. ඒ පිංකම තුලින් අර දාන සීල නෙක්ඛම්මාදී පාරමී ධර්ම පිරෙන්න ඕනේ. ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු වෙන්න ඕනේ නිවන් මාර්ග අරමුණු වෙන්න. ඒක වෙන්නේ. දැන් අර විදියට දැන් ඇහෙන් වෙච්ච දේත් එක්ක හැපි ඉන්නවා. දැන් ඇලිලා ඉන්නේ. ගැලවෙන්න හේතුවක් ගන්නෑ. මේ තමයි සසරේ ස්වභාවය. හට අරගෙන බිඳී යනවා. මම නිමිති ගත්තා. ඒ රූපය, ඒ හඬ, ඒ කතා කරපු විදිය, ඒ S2 ස්වභාවය. දැන් ඔබ එහෙමනේ නිමිති. මගේ පුතා, මගේ දුව, නැත්තම් ස්වාමියා, බිරිඳ, අම්මා තාත්තා දැන් පින්තූර බල බොහෝ විටක දැන් ඇඳපු වස්ත්‍රය පවා ලං කරගෙන බලමින් දැන් ඇලිලා ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඒතරින් ඇලිලා එයා හිතනවා වෙන දෙයක් එක්ක ඇලෙන්න ඕන කියලා දැන් යනවා අනුසය රාග අනුසය බලවත් ලෙස යටපත් වෙලා තිබෙන අනුසය කෙලෙස් වලින් වෙනනම් මට දෙයක් නැහැ. දැන් අතන පටිගයෙන් ඉන්නේ. අමනාපෙන් ගැටීමෙන් ඉන්නේ. සෝචති කියන්නේ හඬනවා කියන්නේ පටිගයක්, දේශයක්, ගැටීමක් සියුම්ව. එතකොට තව යමක ඇලෙන්න ඕන යමක් හොයනවා. දැන් හොයනකොට ඊට පස්සේ කණෙන් හොයනවා. කණෙන් හොයනවා. දකින්න දේ දැක ගන්න බැරි නම් අඩු ගානේ කණෙන් වක්කත් ඒ දේ පුළුවන් නම්. මට මතකයි ඒ කතා කරපු විදිහ ඒ හඬ මතක් කරනවා. දැන් අද කාලේ තාක්ෂණෙන් ඕන විදිහට දකින්න පුළුවන්. ඒ ඔක්කොම ලච්ඡති මා රෝතාරන් ලච්ඡති මා රෝආරම මරුවා අරමුණු දෙනවා. හරියට පුතේ අර බිලී බානකොට සමහ මත්ස්‍යෝ අල්ලනකොට කොක්කේ බිලියක් දානකොට ඇමක් දෙනවනේ. ඒ වගේ මරුවත් මේව දීලා බලනවා. දැන් ඇලිලානේ ඉන්නේ අභාවිත හිතෙන් අඬ කනින් දීලා බලනවා ඊට පස්සේ. ඔය අතර දැන් අපි හිතුව මියගිය කෙනෙක් හෝ ඈත ඉන්න කෙනෙක් හෝ සමහරට කෙනෙක් නම් ඇලිච්ච තැන අඬ ඉන්නකොට S2 පේන්නේ නැහැ කියලා කනෙන් කතා කරලා හිතට වෙනත් වචන වලින් පාවිච්චි කළ බොහෝ විටක එතනින්. එහෙමනම් ඒ රූපේ නැත්තම් මේ හඬින් හරි ඉන්නම් කියලා. නැත්තම් අර දුර ඉන්න ඇයට ජීවත් ඉන්න ඇයට නම් කියන්න පුළුවන්. දකින්න ළඟින් බැරි නම් මොකද කරන්න ඕනේ? අඩු ගානේ කතා කරන්න. දවසකට දෙතුන් වතාවක් පුළුවන් හැම වෙලාවටම කතා නොකළොත් මොකද වෙන්නේ? ඔය හඬ අහන්න නැතුව හිටියොත් එහෙම මට මොනවා වෙයිද නැහැ. මෙලෝ ජීවිතේ ලෙඩ වෙනක පවණක් නේ හතර පායට යන්න පුළුවන්. പ്രേත විශේෂ ගිහිලු උපදී. ඒක තමයි තවත් කරගන්න. දැන් අර වානරය මොකද්ද කරේ? දෙවෙනි අතත් ඇලෙව්වා. කනත් අල්ලගත්ත අපි වගේ. අර ගැලවෙන දුක්ඛ ඒ ස්වභාවය, සමුදය, නිරෝධය, මාර්ගයේ තේරුම් ගත නැ මේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ අනෝබෝධය නිසා ඇලීමෙන් ගැලවෙන්න කියලා කනන් බැඳුනා. දැන් වානරේ දෙපැත්තක්ම ඇල්ලලා තියෙනවා. තව කකුල් දෙකයි ඔලුවක් තියෙනවා. අවශ්‍ය නම්
ඔළුව කියන්නේ පුතේ ඔළුව තියෙනවම කියන එක නෙමෙයි. හිස තියෙන ගොඩක් අය ඉන්නවා හිතන්න බැරි. ඥානෙ නැති. නමුත් ඉතින් හිසක් නම් තියෙනවා. මෙතන අදහස් කරේ අපි සම්මුතිය පාවිච්චි කරන යාගේ හිසත් සමහර සතුන් හිස පාවිච්චි කරනෝනේ හිසෙන්නේ. සමහර ගවයෝ වගේ සතු අන් වගේම හිසත් එක්කනේ බොහෝ සමහර සතුන් හිස පාවිච්චි කරන්නේ. දැන් මෙයාටත් දැන් ඒ තියෙනවා. හැබැයි ඒ හිතන්නේ නැතුව පිටුපස ඊළඟ පාදයක් තිබ්බ ඒකත් ඇලුණා. පිටුපස අනිත් පාදේ තිබ්බ ඒකත් ඇලුණා. තවමවත් දැන් මෙයා හිතුවේ නැහැ. දැන් මේ ස්වභාවය සමුදය නිරෝධය මාර්ගය. මේකට හේතුව මේකෙන් ගැලවෙන්නේ කොහොමද මාර්ගය මොකද්ද කියනවා. ඊට පස්සේ අවසාන ඉතුරුල තියෙන මොකද්ද? හිස ඔළුව විතරයි. ඒකත් තිබ්බ පස් තැනකින් ඇලුනා. දැන් මේ මොකද්ද කොහොමද දැන් ඔබ කියන්නේ? කොහොමද දැන් අහගෙන ඉන්න ධර්මය ඔබට ගලපගන්නේ? අපි ඔබට කියන්නේ ධර්මයේ තුල පෙන්වා දෙන්නේ කුමක්ද? මේ අසකන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රිය මනස ප්‍රධාන කොටගෙන මේවා හික්මවා ගන්න. හික්මවා ගන්නවා කියන්නේ බලෙන් නෙමෙයි. ඒක තමයි ප්‍රධාන තැන. ප්‍රධාන තැන හිතනවා අත්අනුවාද බය. අඩු ගානේ මමවත් මට මේක නිසා දොස් කියාගන්නේ මේක වරද කරගත්තා. ඕන කාලේ ඉගෙන ගත්තේ නැතුව ඉන්ද්‍රියන්ට ඕන විදියට හැසිරුණොත් එහෙමනේ කියන්නේ. නුඹලා අයාලේ ගිහිල්ලා ඉගෙන ගන්න කාලේ ඒ දේවල්ට හිත යොමු කරගන්න නැතුව වරද්දාගත්තොත් ඊළඟට ඉතින් උසස් අධ්‍යාපනයේ විවාහය මනසට අභාවිත හිතෙන් හැසිරෙන දුන්නොත් අර ලෝල වඳුර වගේ වෙන දේ හිතා ගන්න පුළුවන්. දරුවෝ ලැබුණට පස්සේ දරුමුණු බුරු මිනිබිරු ලැබුණට පස්සේ පෞල් ජීවිතයේ පමණක් නෙමේ ගම පළාත තුල මිනිස්සුනේ මේ ජීවත් වෙන්නේ. හිතන විදිය කියන විදිය පැහැදිලිනේ. බොහෝ අයගේ නම් හැදුනේ පුතේ පුද්ගලික නමත් එක්ක නෙමෙයි. දැන් පටාචාරා කියන්නේ පටාචාරා නෙමෙයි එතුමියගේ නම. පටාචාරා කියන්නේ ගැලවුණු බැහැරවුණු වස්ත්‍ර ඇත්තේ පටාචාරා. ඒ කතාව දන්නවනේ. මොකද අර මේ ධහම අවබෝධ කරගන්න බැරි නිසා දරු දෙනයි ස්වාමියා අම්මයි තාත්තයි සහෝදරය ඒ කතාව ඔබ දන්නවා. ඉතින් ඒක දරා ගන්න බැරි වුණාම මෝහයට මුලාවටපත් වුණු මනසේ දැන් ඔබත් කියන්නේ මේක වුණාට පස්සේ මට මොනවා කරනවද කියලා දැන් හිතා ගන්න බෑ. අභාවිත හිත වලට එහෙමනේ. ප්‍රිය විප්‍රයෝගයකදී මරණය පමණක් නෙමෙයි ජීවත් වෙන්න අයත් එක්ක මේ බලාපොරොත්තුව මට නැති වුණාට පස්සේ සමහර පුද්ගලයෝ විතරක් නෙමෙයි වස්තුන් නැති වුණාට පස්සේ ධනෙ වෙන්න පුළුවන් ඉඩකඩ සමහරුන්ට තනතුරු බොහෝ දේව සමහරුන්ට ගෙදරට එහා පැත්තේ පිට වැටේ ඉන්න තමන්ට එක නැති වුණා කියන එකත් වෙන්න පුළුවන් ගැටලුත් එක්ක මේවත් එක්ක මට කේන්ති අරගෙන දැඩි ආසාව නිසා මොනවා කරනවද කියලා හිතා ගන්න බෑ කියලා. පටාචාරා එතුමියටත් උනේ ඒකයි. දුපෙනවිද්දා. ඇඳිවත ගිලිහි වැටුණා තේරුම් ගත්තේ නේ. එහෙමනේ. මොනවා කරනවද කියලා දන්නේ නැහැ. කුද්දෝ අත්තම් නජානාති. දැන් පටිගය අර ශෝකයත් එක්ක තමා කැමති දේ සිද්ධ වුණේ නැති වුණාම යට තේරුම් ගන්න බෑ හොඳ නරක. අර්ථය හොඳ නරක වැටහෙන්නේ නැහැ. ලැජ්ජාබිය නැති වෙලා යනවා. එතුමිය දිව්වා. හැඳිවත ගැලවිලා ගල් මුල් ගැහුවා බොහෝ අය පිස්සියේ කියලා. අවසානයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. කවුදෝ විසිකල සලුවකින් ශරීරය පොරගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ නැගණියනි සිහිලවා ගන්න කියලා. එතනින් හිතෙන්නේ වුණ ධම දේශනා කළා. දැන් මේ කවුරුත් දන්න කතාව. හැමදාම ඉතින් කතාවක් කියලා අහලා ඔව් ඉතින් මේකනේ කියලා අපිටත් උරුමයිනේ කියලා පටාචාරාවටත් උඩා නම් මටත් එහෙමයිනේ කියලා එච්චරද? එතනින් ධර්මයේ දැක්කද? හැබැයි ඊට පස්සේ කරන්නේ තර පුදු විදියටම නුඹ මගේ මම ඔබේ නුඹ නැතුව මට බෑ මේ වස්තුව නැතුව බෑ මේකම තමයි ජීවිතේ. ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? අභාවිත හිත තිබුණා රහසය හරි ওই වැඩේ කරනවා. එහෙමයි. හොඳින් බැරි නම් නරකින් හරි කියලා. ධර්මයෙන් බැරි නම් අධර්මයෙන් හරි මම මේක අල්ල ගන්නවා කියලා. මං කවුරුවක් ගලපන්නේ සම්මුතියට මම කියන්නේ පරමාර්ථ වශයෙන් මම නෑනේ. නමුත් ව්‍යවහාරාර්ථයෙන් මේ සඳහන් කරන්නේ වැඩි පිරිසක් කොතනකද ඉඳලා අපි සල්ලේක කරමු. තරහවක් වෛරයක් ගැටීමක් මම උසස් කළ අනිත් අය වැරදි කියලා අපි උසවල තියාගන්න නැතුව තණ්හා මදමානින් සම්මුතිය තුල දකින්න මොකද වෙන්නේ කියලා. මොකද වෙලා තියෙන්නේ? ඔය කැමති දේවල් අඬා වැළපි රහසෙන් හරි මේ දේ කරන්න ඕන අධර්මයෙන් හරි කරන්න ඕනේ නැත්තම් නම් බෑ අපිට ජීවත් වෙන්න. තව උදාහරණයක් ගන්න ඕවා මරු දෙන ඒවා. මායя දෙන අදහස් ඊට පස්සේ කියනවා. අර බලන්න. අරගොල්ලෝ ඉන්න විදිය. අඩු ගන්න අපේ දරුවන්ටවත් යන කලදසාවක් නැහැ. ওই විදියට හැසිරුණොත් නා බොරු කියන අයම තමයි ප්‍රශංසාවට ලක් වෙන්නේ. ඇත්ත කියන අයට බැනුම් අහලා පැත්තකට වලින් තමයි වෙන්නේ. මේවා මායя විසින් දෙන අදහස් තරුණ දරුවනේ පින්වත් දෙමව්පියන්. එපා. කෙටි සැපත නැත්නම් දීර්ඝ දුකකින් බැහැර වෙන්න නම් කෙටි සැපත අපි එතන නිදහස් වෙන්න. දැන් මේ తాවකාලික සැපතක් මේ තියෙන්නේ. අඬන්න කියන එක නේ පැහැදිලිනේ. දැන් මේ ධර්මාබෝධයත් එක්ක ඔබ ලොකු සුවයක්. ඒක නිර්ආමිෂ ප්‍රීතිය ස්පර්ශ කරන ලොකු සුවයක් ලබන්න පුළුවන්. හැබැයි මේක කෙටි සැපතක් වෙනුවෙන් මේ ජීවිතයේ මේ අනෝබෝධයෙන් ගියොත්
දීර්ඝ කාලයක් නැවත දුක් විඳින්න වෙන සතර පාය වැටිලා ප්‍රමාණ කාලයක් දුක් විඳින්න පුළුවන්. දැන් ওই විදිහට ඉන්ද්‍රිය පහම ගලපලා බලන්න. මොකද වෙන්නේ කියලා. ගොඩක් අය වෙන්නේ. එතකොට අර වානරයට වෙච්ච දේ තමයි. ඇසෙන් දකින්න දේ රූපේ නේතන කණෙන් බලනවා. කයිනුන් නැත්නම් ඊට පස්සේ නාසයෙන් ඊට පස්සේ බලනකොට ඊට පස්සේ දිවේ ඒකත් එහෙම දුක් වලට කරදර වලටපත් වෙච්ච අය කියන දැන් සමහර ඇත්තෝ හිත රිදව ගන්න නැතුව හන ඊට පස්සේ බොන්න පටන් ගන්නවා. මත් වතුරට පුරුදු වෙන. බොහෝ අය හිතලා බලන්න. එහෙම නැත්නම් වරදට ඊළඟට රහසේ පව් කරන්න පුරුදු වෙනවා. මේව කඩා වැටෙනවා. මේ බලාපොරොත්තු මට දැන් මේ දේවල් ඕන විදිහට කරගන්න ලැබුණේ. තව මොනවදෝ කියනවා පුතේ සම්මතය තුල. දැන් ඉතින් ලිඳේ වැටිච්ච එක්කෙනාට මොකද වෙන්න ඕනේ? ගොඩ එන්නේ කොහෙන්ද? ලින් කටෙන්ම තමයි කියලා. දැන් ඉතින් මේ විදිහටම තමයි මේ මාර්ගයේම තමයි මට යන්න තියෙන්නේ. වෙන දෙයක් දැන් නැහැ. දැන් කවුරුත් මට කියන්නේ මෙහෙමයිනේ. මම ඒ විදිහටම ජීවත් වෙනවා කියලා. හැදෙන්න බලන්නේ. අඟුලිමාලත් අහිංසක අඟුලිමාල වුණා. නමුත් ඊට පස්සේ මහත් රහතුන් වහන්සේ නමක් බවට පත් වුණා. අපි ඕනම කෙනෙකුට පුළුවන්. මුල බැරි නම් මැද බැන අගදී හරි මුලදී ප්‍රමාද වුණත් ධර්මයේ නොදැන හිටියත් පසුව ඒ මාර්ගයට එන්න පුළුවන්. දැන් මේ ධර්ම ශ්‍රවණය තුලින් අපි ලබනවා කියන එකයි මේ දකින්න. ඉතින් මේ ස්වභාවයටපත් නොවුනොත් අර කුමක්ද අහලා තියෙන්නේ? මේ වානරයට මොකද්ද වුණා කියලා අහලා තියෙන්නේ. එයා ඊට පස්සේ එයාට උනේ වැඩි පුද්ගලයා විසින් අල්ලගෙන ගිහිල්ලා මස් වලට ගත්තා. අපි කවුරු විසින්ද අපිව අල්ලගන්නේ? මාරයා විසින් අල්ල ගන්න සතර පායට ඇදලා දානවා. ඒ දේ සිද්ධ වෙනවද? අනන්ත සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳලා ලබාගත මනුෂ්‍ය ජීවිතේ. පුතේ වර්තමානයේ වුණත් බොහෝ ගැටලු තියෙන්න පුළුවන් සම්මතය තුළ. එහෙත් කල්යාණවන්තව ඔබට කතා කරන්න පෙන්වලා දෙන්න හැකිනම් පුළුවන්. නැත්තම් තමන්ගේ ධර්ම මාර්ගය තුළ මේ කාලීනව ඇති වෙන ප්‍රශ්න කාලෙකදී ඇති වෙනවා කාලෙකදී නැති වෙනවා. කාලෙකදී ලෙඩ දුක් තියෙනවා කාලෙකදී මේව සනීපෙල යනවා. ඉතින් එයට අවස්ථානුකූලව සම්මප්පයෝගයෙන් උපක්‍රම ධාතු මොනද වචන? සම්මප්පයෝගයෙන් යහපත් වූ උපක්‍රම. දැන් දරුවෙක් වැරද්දක් කරන්න යනකොට යහපත් වූ විදියට උපක්‍රමයකින් සම්මප්‍රයෝගයෙන් ඒ දේ කරන්න පුළුවන්. හිතට හැබැයි තරහ වෛරය බිය හදලා දෙන්න නැතුව පොඩි දරුවන්ට අන බිල්ලෙක් ඉන්නවා කියලා ජීවිතේටම බය ඇති වෙන චරිතයක් හදන්න නැතුව සම්මප්‍රයෝගයෙන් ඒ දේ කරන්න පුළුවන්. උපක්‍රමශීලී උපක්‍රම ධාතුත් යොදා ගන්නවා. හැබැයි තමන්ගේ හිත තුළ දැඩි ආසාව, ලෝභය, තරහ, වෛරය, අමනාපය ඇති කරගෙන මේ දීර්ඝ සංසාර ගමනේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතේ නැවත සතර පායට ඇද දමන්නේ නැහැ කියලා ඔබ එතෙන්ට හිත සකස් කරගන්න ඕනේ. සතර පායට හැදෙන රජෝපතෝ කෙලස් මාර්ගයට හිත හදාගන්න එපා. දැන් මොකද්ද වෙන්නේ අපිට? වැඩි පිරිසකට වෙන්නේ මොකද්ද? අනෝබෝධය නිසා මේ Tamanට සමහර කරුණු සම්බන්ධත් නැහැ. නිර්පරාද සතර පාය හදාගන්න මේ తాවකාලික දේවල්. ඔබව මේ ජීවිතයේ නොමිලේම පහසුවෙන්ම මාලිගාවක තියලා තිබ්බයි කියලා කිව්වා කවුරු හරි දීලා නිකම්ම. මොකද්ද ඒ කියන්නේ කියලා ස්කන්ධ පංචකයනේ. ස්කන්ධ පංචකේ රූපස්කන්ධයේ පටන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වුණු මේ රූපේ මෙතන රූපස්කන්ධ ස්කන්ධ පංචකේ. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කෙන්ට යටත් හට අරගෙන බිඳින්නේ නැතිව යනවා. මේක මම මගේ කියලා ස්ථිර සදාකාලිකව හිතෙන් දැඩිව ගන්න යමක් නෑ කියන අවබෝධය තියෙනවද? මෙතෙන්ට ඕනේ. ඉතින් මේ දේ වෙනුවෙන් පුතේ පළවෙනි දේ තමයි ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එහෙමයි. ಗುಣ දැන පහදින්න. එතකොට සද්ධා ජාත උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. පෛරුපාසන්තෝ සෝතං ඕදාති. අනේ එතෙන්ට එන්න ඕනේ. බුදුරජාන් වහන්සේ කෙරේ ಗುಣ දැන පහදින්න ඕනේ. ඒ පහදුනාම තමයි රත්නත්‍රය තුනුරුවන් ආශ්‍රය කරන්න හිතෙන්නේ. ඉතින් මෙතනින් පරිස්සම් වෙන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් ඔබ ඇසුරු කරන ඔබ අවබෝධයෙන් අර ලබති අත්ථ වේදන් ලබති ධම්ම වේදන් අර්ථ රසයෙන් සොම්නසින් ධර්මයේ ඇසුරු කළ සිහිය නුවණ තියෙන. එතනින් ඔබ ඇසුරු කරන මනසින් ඇසුරු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ. එතකොට ආර්ය සංඝ රත්නේ අපේ හිතේ තියෙන්නේ සම්මුති මහ සංඝරුණ ආශ්‍රය කළත් මුලින්ම මම සඳහන් කළේ ඇලීම ගැටීමක් ඔබට යන්නේ නැහැ. ලෝභ දෝෂ මොහ සංසිඳන ආකාරයෙන් ඔබේ හිත පාත්තගෙන ඇසුරු කරනවා. අන්න එතන පෛරුපාසති ආශ්‍රය කරනවා. ඔබට දැනෙන්නේ ආශ්‍රය කරනකොට තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය සංඝ රත්නය නියෝජනය කරන අපේ සිතෙත් එතන සඳහන් කරන්නේ පුතේ සීලේ පිහිටුලා ධම්මග කියා දෙන අනර්ථයෙන් බැහැර කරන අර්ථයට පෙන්වා දෙන කියන ඒ අදහස. දැන් සීලවන්තම් ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං කියන අදහස ඔබට මතකයිනේ. පියෝච ගරු භාවනියෝ වත්තාච වච්චනක්කම
ප්‍රියශීලී සම්භාවනීය ඉරියව් වලින්, ඇවතුම් පැවතුම් වලින්, වචන වලින්, අදහස් වලින් දැන් ඔබට ඒ ධර්මාබෝධයත් එක්ක තමයි ඔබ දැන් ආශ්‍රයයට ආවේ. එතකොට ඔබ ඇලෙන්න යන්නේ නැහැ. හිතින් දැඩිව ගන්නෑ. සඳ සෞම්‍යයි. හිරු වගේත් නෙමෙයිනේ. සඳ සෞම්‍යයි. හැබැයි කාටවත් අල්ලන්න බෑනේ. වෙනසක් නැතුව සෞම්‍ය බව පතුරවනවා. අන්න ඒ වගේ භික්ෂූන්ගේ පැත්තට දේශනා කළ ඔබත් ඒ අදහසින් දකින්නවා. ආශ්‍රය කරන. ඊට පස්සේ අන්නේ ශ්‍රද්ධාවෙන් ආශ්‍රය කළ ධර්මයේ ශ්‍රවණය කරන. මොකට ධර්මයේ ශ්‍රවණය කරන පුතේ ශ්‍රවණය කිරීමත් ආකාර තුනකින් පෙන්눔 කරනවා ධර්ම කතාවේ. සමහරව අහගෙන හිටියට ලෝභ දෝෂ මොහ සංසිඳෙන්නේ අවබෝධ. කොච්චර ඇහුවා. සමහරට කරුණු මතක තියෙනවා. හැබැයි අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. අර පුරුදු පරිදිම අර වානරේ වගේ හසු වෙමින් අඬමින් ඇලමින් යනවා. ඔබත් මෙහෙම කියනවද පින්වත්නි? දැන් මේ ධර්ම මේකේ ඔබ පමණක් නෙමෙයි. ධර්ම ශ්‍රවණය කළ මොකක් හරි සසර ගමනේ ස්වභාවයත් එක්ක කරදරයකට, ලෙඩකට, දුකකටපත් වෙනකොට අනේ අපොයි මට මේ මොකද වුනේ? මට නම් දැන් ඉතින් ඉඳලා වැඩක් නැහැ. ඔක්කොම ඉවරයි. එහෙම කියනවා. එහෙම කියනවද? එහෙම නොකියන්න. හැබැයි හිතේ තද කරගෙන නොහඬා කඳුළු පිස දාගෙන රෑ කොට්ටේ තමයි දන්නේ මං ඇඬුවේ කොහොමද කියලා ඒ අදහසක් නෙමෙයි. ලෝකෙට නොපෙන්නුවට හිත තුලින් අවබෝධයෙන් සකස් වෙනවද කියන එක තියෙනවද? අන්න එතනින්. ඒ අදහසින් ධර්මය අහන්න ඕනේ. තව සමහරු ඉන්නවා අහගෙන ඉන්නකොට දැන් දැනෙනවා. හැබැයි නැගිටලා යනකොට ඩොක්කුවේ තියෙන දෙයක් අල්ලන්නේ නැතුව නැගිට වගේ අර එතනම හලලා යනවා. එච්චරයි. ඊට පස්සේ පුරුදු පරිදිම අර ඇලීම සහ ගැටීම සිද්ධ වෙනවා. සමහරු ඉන්නෝ පුතු පඤ්ඤාව පුතේ සඳහන් කරේ. ඉංග අදහස් කළේ අහන වෙලාවෙත් අවබෝධ කරගෙන ජීවිත කාලයේ පුරාම අර තුලේති කියන තුලනේ කරගන්න. ධර්මයේ ඇසුරු කරගෙන හිතන කියන කරන Tamanටම දැනෙන පටන් ගන්න. ඔබට වැටහෙන්න ඕන. එක්තරා කාලයකදී යමක තදින් මැලුණා. ඒක නැත්තම් බෑ. වෙන මුකුත්ම මට ඕනේ නැහැ. ඒකම. අකමැති දේවල් නකොට ගැටුණා. දැන් එහෙම නැහැ. දැන් මට මම කෙරේ හිත අජ්ජත් වශයෙන් සූර්යකාන්ත මලක් වගේ හිරුට හැසෙනවා. හිරු දෙසටම හැරෙනවා වගේ මගේ දෙසටම මට දකින්න පුළුවන්. ඇලීමකින් ගැටීමකින් තොරව කියලා දැන. බාහිර ආරම්භණයන් කෙරේ සාමියා බින්ද දෙමෝපියෝ දරුවෝ කල්යාණවන්ත ප්‍රියවන්ත මේ ඔක්කොම දැනෙනවා කියලා දැනෙනවා. අන්න ඒ තිනින් ධර්මයේ අහලා හිතේ දරාගෙන ඒ අසූ ධර්මයේ අර්ථය විමසලා බලන්න. නැවත මෙනෙහි කරන්න. ඒ තුලින් සැනසෙන්න. ඒ තුලින් ජීවිතයට එකතු කරගන්න. ඒ තුලින් ධර්මයේ තුලින් විමසලා බලලා අර සමාහිතෝ යථාභූතම් පජානාතියෙන් තතු ආකාරයෙන් යථා ස්වභාවය දකින්න පුළුවන්කම තිබෙනවා. මේ තමයි ධර්ම ශ්‍රවණයකින් බලාපොරොත්තු සුත්තාන සංවරේ සීල. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඉන්ද්‍රියන්හි දමනයක්. ලෝභ දෝෂ මොහ සංසිඳන ආකාරයට මේ ධර්ම ශ්‍රවණයෙන් හැකියාවක් තිබෙනවා. ඒ තමයි බලාපොරොත්තු වෙන්නේ. වෙලාම අවසන්. ඔබට දැනෙන්න ඕනේ ඔබට තව කොපමණ පැය දෙකක් තිබුණා නම් මොනතරම් මේක බොහොම වටිනව නේද කියලා ජීවිතේට එකතු කරගන්න. ඔබ අහලා තිබෙන්න පුළුවන් මේ දහම් කතා. හැබැයි ජීවිතේට එකතු කරගන්නේ කොහොමද කියන එක අපේ ජීවිතේට දැනෙන්න ඕනේ. මේ මොහොතේ පටන් ධර්මීය මසල බලන්න. ඒ ධර්මයත් එක්ක එකතු වෙන්න. සියල්ල අත්හැරී යන මොහොතක මා නිතර සඳහන් කරන පුතේ උඩට ගත්ත ආස්වාසය ප්‍රසආස කළ නැවත ආස්වාස කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මේ දවස්වල නිතර ඇහෙන දහම් පෙළක් තියෙනවා පුතේ. සබ්බම් පහය ගමනීය. ඒක සම්පූර්ණ වෙන අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. ස්වකීය කොට හිතන දේ මම මගේ කියලා ඒ සියල්ලම ඕනම මොහොතක අවසන් මොහොත වේ. දාලා යන්න වේ. ජීවිතය ගැන ගැඹුරින් දකින්න. අන්න එතන ඔබේ ජීවිතයේ සුපසන්. අපේ ජීවිතයේ පැලේ හිටියත් ගහක් යට හිටියත් යතහලාභ සන්තුෂ්ටියෙන් ලද දෙයින් සතුටු වෙලා ධර්මානුකූලව තමයි මන්දිරයක හිටියත්. හැබැයි ඒ සියල්ලම සැප දුක් මැදස්ත ඔබ දකින්නේ හේතුඵල ධමයක් හැටියට. තදින් ඇලීමකුත් නැහැ, උපාදානය වෙන්නේත් නැහැ, ගැටීමකුත් නැහැ. මනස සුවපත්. ලෞකික සුවපත් සුපසන් මේ ජීවිතයේම ලෝකෝත්තර සතර පායෙන් මම නිදහස් වෙන මගට පිළිපන් ශ්‍රාවකේ කල්යාණ පෝතුජන කියන අශෘත පෘථග්ජනත් කල්යාණ නිවන් මගට යොමු කළ සිතක්ය කියන තැනක පවත් ගන්නට ආරාධනා කරමින් ඔබ හැම සුවපත් වේවා. හැමතෙම දෙලොව ජීවිතයේ සුවපත් බව ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥාව උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවායි අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත්නේ ඊ타ත්ම හරවත් වැදගත් කාරණාවන් කිහිපයක් අපට පැහැදිලි කර දෙමින් අද දවසේදී අංගුත්තර නිකායට අයත් අනුග්‍රහිත සූත්‍ර දේශනා මාතෘකා කරගනිමින්
ඊටමත් හරවත් දේශනාවක් අද දවසේ අපේ දේශකයන්න් වහන්සේ විසින් දේශනා කළ විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන ආකාරය පිළිබඳව ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ඇතිවන ඵල ප්‍රයෝජන පිළිබඳව විශේෂයෙන් මේ ශ්‍රවණය කළා වූ ධර්මයේ අපගේ ජීවිතයට එකතු කරගනිමින් ජීවත් වන ආකාරය පිළිබඳව ඊටමත් මැනවින් අපේ දේශකයන්න් වහන්සේ අද දවසේ දේශනා කළා. ඉතින් දේශනාවට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා අද සුපසංජීවිතයේ වැඩසටහන නිමවටපත් කරන්නට සූදානම් වෙනවා. ඊටමත් අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට දැන් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද සුපසංජීවිතයේ සදහම් දෙසුමෙහි සාකච්ඡාවෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ බලපිටිය මහකරාව දයානි නිවසේ පදිංචි විශ්‍රාමික තැපැල් සේවා නිලධාරිණී BP සෝමාවතී මහත්මිය ඇතුළු පවුලේ පින්වත් දූදරු පිරිස විසින් අනුමෝදනාව අභාව ප්‍රාප්තියේ අද දිනට 8 වසරක් සපිරෙන එදිරිමුණි දයාවතී නැන්දනියට මාමණ්ඩිය වන කළුගල ප්‍රේමදාසද සිල්වා, ශාම්පුරිසයා වන කළුගල ප්‍රේම ජයන්තද සිල්වා, නෑනා වන කළුගල ස්ටෙලා සාන්සිද සිල්වා යන දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. මේ සදහන් දෙසුම සාකච්ඡාවෙන් හිත තුළ ඇලීමක් ගැටීමකින් නොතොරව පරමාර්ථ ධර්ම වශයෙන් දැන් ඔබේ හිත සුවපත් වෙන්න ඕන. මොන සංඥා හිතට දැන් ජීවත්ව සිටි කාලය තුල පැවතුනත් ඒ සියල්ල මායාවක් බවට පත් කරගන්න නැතු මරීචි කූපමා සංඥා ඒ ඔක්කොම මිරිඟුවක්. සංඥා හදාගත දේවල් සදාකාලික හැමදාම තියෙන ඔක්කොම දැන් පරමාර්ථ ධර්ම වශයෙන් අවබෝධ කරගෙන හිත සුවපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්. මෙතෙක් වේලා මේ සියලු ආකාරයෙන් රැස් කළා වූ පුණ්‍ය ධර්මියෝ ඉහත නම් සඳහන් කළ ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසෙමින් මේ දේශනාව ශ්‍රවණය කළ ඔබ හැම නමින් මියදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් උතුම් නිවනින් සැනසෙත්වායි පින්පතා සාදු කියන. සාදු සාදු. ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. පින් කැමැති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. එසේ සතුටටපත් වුණා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් BP සෝමාවතී මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් හැමතෙම සහභාගී ඔබ හැමතෙම මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසමින් මේ දේශනාව ශ්‍රවණය කළ නරඹු ඔබ හැමතෙම නායක ස්වාමින් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමින් වහන්සේලාට සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු බෞද්ධ ආමාත්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ හැමතත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයක් නොඅඩුව ලැබ හැම සැනසෙල්ලක් යහපතක් අභිවෘද්ධියක් වේවා. කොරෝනා උදුරත් රටෙන් ලෝකයෙන් ඉක්මනින්ම බැහැර වෙලා හැම ශාන්තියක් වේවා. ධර්මානුධර්ම පිළිවෙත් මඟට උපකාරක වේවා. එම දෙවියෝද ධර්මාබෝධය ලබා සැනසෙත්වායි දෙවියනට පින්පතාත් සාදු කියන. සාදු සාදු. අවසානයේ හැම දිනාටම අප සියලු දෙනාටම මියගිය ඥාතීන්ටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං.